තෙරුවන් සරණයි ආයිබෝවන්. දහම් පාසල් අවසාන විභාග පන්තිය බුද්ධ චරිතයේ පොතට සහ ප්‍රශ්න පත්‍රවලට අදාළව සාකච්ඡා කරන 6 වෙනි දවස. මීට කලින් බුද්ධ චරිතයේ පොතට අදාළව අපි දවස් 5ක් සාකච්ඡා කරලා තිනවා. 6 වෙනි දවස තමයි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook පිටුව සහ සමූහය ඔස්සේ මේ සියලුම සාකච්ඡාවන් අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නේ. ඒ වගේම දහම් පාසල් අවසාන විභාගය සඳහා මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන් නිර්මාණය වෙච්ච සමූහය තමයි දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතුව කියන සමූහය. මේ සියලුම සම්බන්ධතා සමගින් අපගේ පාඩම් සාකච්ඡාවන් සමග ඔබට එකතු වෙන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් අද දවසේදී අපි කතා කරනවා බුද්ධ කාලීන ಭಾರತೀಯ ආර්ථික පසුබිම කියන පාඩමට අදාළ දෙවෙනි කොටස ශීර්ෂ 4ක් යටතේ අපි මේ පාඩමට අදාළ තොරතුරු ඉදිරිපත් වෙන බව සාකච්ඡා කළා. කෘෂිකර්මයේ සත්ව පාලනය හා දීවර කටයුතු කියන කොටස අපි ගිය සතියේ කතා කළා. විවිධ නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිත කටයුතු කියන එකත් අපි ගිය සතියේ කතා කළා. අද දවසේදී අපිට කතා කරන්න තියෙන්නේ භාණ්ඩ බෙදා හැරීම හා වෙළඳාම පිළිබඳ කටයුතු සහ විවිධ සේවා සැපයීම් වලට අදාළ කටයුතු කියන කාරණාවන් දෙක. ඉතින් මේ ගැන අපිට පුළුවන්කම තියෙනවා බොහෝ තොරතුරු සාකච්ඡා කරන්නට. ඊටමත් වැදගත් වෙන තොරතුරු මේ කොටසට අයත් වෙනවා. අපි ගිය සතියේ කතා කළා බුද්ධ කාලීන ಭಾರತයේ පැවති ආර්ථික නිෂ්පාදන 4ක් නම් කරන්නට කියන ප්‍රශ්නේ 2016 සහ 2017 අවුරුද්දේ ප්‍රශ්නේ. බුදුරදුන් ජීවමාන සමයේ පැවති බොහෝ ශිල්ප කර්මාන්ත සඳහා වෙන වූ ශිල්ප ශ්‍රේණි 18 ගැන අපි ගිය සතියේ කතා කළා. පුරාතන ಭಾರತೀಯ ආර්ථික ක්‍රමයේ පදනම උනේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රියාවලිය කියලත් අපි කතා කළා. බෞද්ධ සාහිත්‍යයේ තොරතුරු ඇසුරින් ඒ ගැන සාකච්ඡා කළා. ඒ කියන ප්‍රශ්න සාකච්ඡා කරලා අද දවසේදී අපිට දෙවෙනි සහ තුන්වෙනි ශීර්ෂවලට අනුව කතා කරන්න තියෙන සාකච්ඡාව පවත්වන්නට තියෙන. අපි බලමු මේ කොටසේදී අපිට ඉගෙන ගන්නට තියෙන්නේ, අවධානය යොමු කරන්නට තියෙන්නේ මොන වගේ කාරණාවන් වලටද කියලා. දහම් පාසල් අවසානයේ බුද්ධ චරිතයේ පොත ළඟට ගන්න. මොකද පොතේ සඳහන් වෙන කාරණාවන් තමයි අපි සවිස්තරාත්මකව සාකච්ඡා කරන්නේ. විශේෂ කරුණු කෙටි සටහන් විදිහට ඔබට මේ සමගම ලියා ගන්නට පුළුවන්. එහෙම ලියාගෙන පාඩම් කරගනිමින් අපි ඉදිරියට සාකච්ඡාවන් පවත්වමු. ඊටමත් පහසුවෙන් ඔබට පුළුවන්කම ලැබේවි දහම් පාසල් අවසාන විභාගයේ සමත් වෙන්නට. කොටසේ තියෙන තොරතුරු අපි කතා කරමු. ගොවි නිෂ්පාදන හා කාර්මික නිෂ්පාදනද විකිණීමත් මිලට ගැනීමත් බෙදා හැරීමත් පිළිබඳ තොරතුරු රාශියක්ද පැරණි ಭಾರತೀಯ සමාජය තුළින් ප්‍රකට වේ. බෙදා හැරීම පිළිබඳව භාණ්ඩ නිෂ්පාදනය කිරීම සම්බන්ධව කතා කළා අපි. මෙතනදී අපි කතා කරනවා කාර්මික නිෂ්පාදන විකිණීම සහ මිලට ගැනීම සහ බෙදා හැරීම සම්බන්ධව. ಭಾರತೀಯ සමාජයේ වෙළඳාම ආකාර දෙකකට පැවතිලා තියෙනවා. මේ ඔබ දකින්නේ ආකාර දෙක. එකක් තමයි දේශීය වෙළඳාම, ඊළඟ එක මොකක්ද? දේශාන්තර වෙළඳාම. විදේශීය වෙළඳාම කියන්නේ දේශයන් අතර පවතින වෙළඳාමට තමයි දේශාන්තර වෙළඳාම කියලා කියන්නේ. මේ වෙළඳාම් ක්‍රම දෙකම ಭಾರತೀಯ සමාජයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන සමය වෙනකොට
ඒ කාල සීමාව වෙනකොට තිබුණා. දේශීය වෙළඳාම කියන්නේ ඒ ප්‍රදේශය තුලම සිද්ධ වෙච්ච වෙළඳාම. ඉන්දියාවේ ඒ ප්‍රදේශ තුලම සිද්ධ වෙච්ච වෙළඳාම දේශීය වෙළඳාම විදිහටත් ඉන්දියාවේ ඉඳලා ඉන්දියාවේම වෙනත් ප්‍රදේශවලට වෙනත් රටවල් වලට වෙළඳාම් කටයුතු සඳහා පිටත් වෙලා ගියපු කණ්ඩායම් ගැන සඳහන් වෙනවා. ඒක තමයි දේශාන්තර වෙළඳාම් කියලා කියන්නේ. විවිධ වෙළඳ මාර්ග පිළිබඳ විශාල වෙළඳ නගර ගැන තොරතුරු තියෙනවා බෞද්ධ සාහිත්‍යයේ. දියගොඩ දෙකින්ම වෙළඳ කටයුතු සඳහා ගමන් කළ කණ්ඩායම් ගැන සඳහන් වෙනවා. දියගොඩ කියලා කියන්නේ ජල මාර්ග ඔස්සේ සහ ගොඩබිම් මාර්ග ඔස්සේ වෙළඳාම් කටයුතු කරලා තියෙනවා. විවිධ වෙළඳ මාර්ග පිළිබඳ තොරතුරු වෙළඳ නගර ඊට අමතරව දියගොඩ දෙකෙන්ම වෙළඳ කටයුතු සඳහා කටයුතු කරපු කණ්ඩායම් වෙළඳ භාණ්ඩ ඒවා උදෙසා මිල නියම කිරීම හා බදු ගෙවීම ගැන තොරතුරු. භාණ්ඩ නිෂ්පාදනය සහ බෙදා හැරීම කියන එක යටතේ අපිට කතා කරන්නට තියෙනවා. විවිධ වෙළඳ මාර්ග ඔස්සේ වෙළඳාම් කරපු ආකාරයන්, දියගොඩ දෙකෙන්ම වෙළඳ කටයුතු සඳහා කණ්ඩායම් ගමන් කරපු ආකාරයන්, ඊළඟට වෙළඳ භාණ්ඩ සහ ඒවා උදෙසා මිල නියම කිරීම සඳහා හිටපු කණ්ඩායම් සහ බදු අය කිරීමටත් කණ්ඩායම් ඉඳලා තියෙනවා. ඒ ගැන අපි මෙතනදී මේ පාඩමේදී අවධානය යොමු කරනවා. වෙළඳ පවුල් හා වෙළඳාමෙහි නිරත වූ ධනවත් සිටුවරුන් ගැනද තොරතුරු රාශියකි. වෙළඳාම් කටයුතු සිද්ධ කරපු පවුල් ගැන සඳහන් වෙනවා. ඊට අමතරව වෙළඳාමේ නිරත වෙලා හිටපු ධනවත් සිටුවරු, ව්‍යාපාරිකමේ තත්වයේ හිටියේ සිටුවරු. එතකොට වෙළඳාම් කටයුතු වල නිරත වෙලා හිටපු සිටුවරු ගැන කතා කරන්නට වෙනවා. ඒ වගේම විවිධ වෙළඳ පවුල් පැවතිලා තිනවා. ඒ ගැනත් අපි කතා කරනවා. වෙළඳාම වෛශ්‍යයන්ගේ ප්‍රධාන ජීවනෝපාය විය. අපි මීට කලින් කතා කරපු පාඩම් වලදී සාකච්ඡා කරපු විදිහට ස්වධර්ම යටතේ එක එක වර්ණයට පැවරලා තිබුණු කාර්යභාරය තිබුණා බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව. එහෙනම් වෙළඳාම් කිරීම හා සම්බන්ධ කටයුතු වලට වගකීම් පැවරලා තිබුණේ වෛශ්‍ය කියන පිරිසට. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර කියන පිරිස් හතරෙන් බ්‍රාහ්මණ පිරිස ආගමික කාර්යයන් වල නිරත වෙමින් අධ්‍යාපනය ලබා දෙමින් ඒ විදිහට ක්‍රියා කරනවා. ඊට අමතරව රජවරු පාලන ක්ෂේත්‍රයේ ක්‍රියා කරපු අය ඊළඟට ව්‍යාපාර කටයුතු, වෙළඳාම් කටයුතු, ගොවිතැන් කටයුතු වලට මූලිකත්වය අරගෙන කටයුතු කරපු කණ්ඩායම තමයි තුන්වෙනි වර්ණේ වෛශ්‍ය වර්ණය. ඒ විතරක් නෙවෙයි මේ ව්‍යාපාරික කටයුතු වලට බමුණොත් සමහර වෙලාවට සම්බන්ධ වෙලා තියෙනවා. බ්‍රාහ්මණික කණ්ඩායම් ඒ සඳහා සම්බන්ධ වෙච්ච බව අපිට බෞද්ධ සාහිත්‍ය අධ්‍යයනය කරනකොට අවබෝධ කරගන්නට පුළුවන්. ගොඩදිය දෙකෙන්ම වෙළඳ මාර්ග වැටී තිබුණේ. අපි පළවෙනියටම කතා කරපු කාරණේ තමයි දිය ගොඩ දෙකෙන්ම වෙළඳාම් කටයුතු සිද්ධ වුණා කියන එක. වෙළඳ මාර්ගය දියගොඩ වෙළඳාමෙහි නිරත වෙච්ච ආකාරය ගැන කියවෙන අවස්ථාවකට තමයි ඊළඟට අපි සම්බන්ධ වෙන්නේ. හොඳට බලන්න. උතුරේ සැවැත් නුවර සිට නිරිතදිග පට්ටානයේ තෙක් වැටී තිබූ වෙළඳ මාර්ගයක් ගැන සුත්ත නිපාතය සඳහන් කරයි. සූත්‍ර පිටකයේ සුත්ත නිපාතය කියලා කියන්නේ කුද්දක නිකායට අයිති කොටසක්. කුද්දක නිකාය එක නිකායක්, දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. ඒ නිකායන් අතරින් පස්වෙනි නිකාය තමයි කුද්දක නිකාය. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය. කුද්දක නිකායට අයිති කොටසක් තමයි සුත්ත නිපාත කියලා කියන්නේ. මේ සුත්ත නිපාතයේ සඳහන් වෙලා තියෙනවා වෙළඳ මාර්ගයක් ගැන. ඒකේ සීමාව මොකක්ද? උතුරේ සැවැත් නුවර ඉඳලා නිරිතදිග පට්ටානය කියන ප්‍රදේශය දක්වා තමයි මේ වෙළඳ මාර්ගය වැටිලා තියෙන්නේ.
උතුරේ සෙවත් නුවර සිට නිර්තදිග පට්ටානයේ තෙක් වැටී තිබූ වෙළඳ මාර්ගයක් ගැන සඳහන් වී ඇති පිටක ග්‍රන්ථය මොකක්ද කියලා අපිට අපෙන් අහන්නට පුළුවන්. මොකක්ද? සුත්ත නිපාතය. කුද්දක නිකායේ සුත්ත නිපාතය. එහෙම නැත්නම් අපෙන් අහන්නට පුළුවන්කම තියෙනවා ත්‍රිපිටක සාහිත්‍ය තුල බෞද්ධ සාහිත්‍ය තුල විවිධ වෙළඳ මාර්ග පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඒ ගැන විස්තරයක් කරන්නට කියලා આવොත් එක වෙළඳ මාර්ගයක් විදිහට අපිට මේ ගැන විස්තර කරන්නට පුළුවන්. උතුරේ සෙවත් නුවර ඉඳලා නිර්තදිග පට්ටානිය තෙක් වැටලා තිබුණු වෙළඳ මාර්ගයේ සුත්ත නිපාතයේ තමයි මේ ගැන සඳහන් වෙලා තියෙන්නේ කියලා තොරතුරු අපිට ගෙනහැර දක්වන්නට පුළුවන්. උතුරෙන් සෙවත් නුවර සිට තවත් මාර්ගයකින් ගිනිකොනින් රජගහ නුවර තෙක් වැටී තිබුණි. උතුරෙන් සෙවත් නුවර ඉඳලා තවත් මාර්ගයක් ගිනිකොන රජගහ නුවර තෙක් වැටිලා තිබිලා තියෙනවා. එතකොට වෙළඳ මාර්ග දෙකයි. එකක් උතුරේ සෙවත් නුවර ඉඳලා නිර්තදිග පට්ටානයේ තෙක් වැටිලා තිබුණු සුත්ත නිපාතයේ සඳහන් වෙන වෙළඳ මාර්ගයේ උතුරෙන් සෙවත් නුවර ඉඳලා වැටිලා තිබුණු ගිනිකොන රජගහ නුවර තෙක් වැටිලා තිබුණු මාර්ගය. බුද්ධ කාලේ ಭಾರತයේ පැවතුණු වෙළඳ මාර්ග අතරින් දෙකක් නම් කරන්නට කියලා තිබුණොත් උතුරේ සෙවත් නුවර ඉඳලා නිර්තදිග පට්ටානයේ තෙක් වැටිලා තිබුණු වෙළඳ මාර්ගය එකක්, උතුරෙන් සෙවත් නුවර ඉඳලා ගිනිකොනින් රජගහ නුවර තෙක් වැටිලා තිබුණු වෙළඳ මාර්ගයේ තවත් වෙළඳ මාර්ගයක්. මේ වගේ ගොඩබිම් වෙළඳ මාර්ග ඔස්සේ ගැල් මගින්, ගැල් කියලා කියන්නේ කරත්ත, ගවයෝ යොදාගෙන කරත්ත වලින් වෙළඳාමේ යෙදීම, භාණ්ඩ ප්‍රවාහනය කිරීම. ඒ වගේ ගොඩබිම් වෙළඳ මාර්ග දෙකක් තමයි මේ අපි කතා කළේ. උතුරේ සෙවත් නුවර ඉඳලා නිර්තදිග පට්ටානයේ තෙක් වැටිලා තිබුණු වෙළඳ මාර්ගය සහ උතුරේ සෙවත් නුවර ඉඳලා ගිනිකොනින් රජගහ නුවර තෙක් වැටිලා තිබුණු වෙළඳ මාර්ගය ගොඩබිම් වෙළඳ මාර්ග. මේ වෙළඳ මාර්ගවලදී වෙළඳාමේ යෙදුනේ විශේෂයෙන්ම කරත්ත වලින්. සංචාරක වෙළඳ කණ්ඩායම්ද විය. සංචාරක වෙළඳ කණ්ඩායම් තිබිලා තියෙනවා. ඒ කියන්නේ එක එක ප්‍රදේශවල සංචාරය කරමින් වෙළඳාමේ යෙදුණු අය. ගල් 500 බැගින් වූ වෙළඳ කණ්ඩායම් මෙබඳු මාර්ග ඔස්සේ ප්‍රධාන වෙළඳ නගර වෙත ගමන්ගත් කතා පුවත් ජාතක කතාවලද සඳහන් වෙයි. කරත්ත 500ක් වගේ විශාල සංඛ්‍යාවක් යොදාගෙන එක එක වෙළඳ මාර්ග ඔස්සේ වෙළඳාම් කටයුතු වල යෙදුණු ආකාරයන් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. එබඳු කණ්ඩායමක ප්‍රධානියා හඳුන්වන්නේ සාත්තු නායකයා විදිහට. සාත්තු නායකයා විදිහට වන්නුපත කියන ජාතක කතාවේදී මේ ගැන සඳහන් වෙනවා. ඊට අමතරව අපන්නක ජාතකයේ ජාතක පොත් වහන්සේ තුල තියෙන පළවෙනි ජාතක කතාවෙත් කියවෙන්නේ සාත්තු නායකයෝ දෙන්නෙක් වෙළඳාම් පිණිස ගමන් කරන කතා පුවතක්. යහපත් වූ සත්පුරුෂ වෙලෙන්දෙක් සහ අසත්පුරුෂ වෙලෙන්දෙක් කියන දෙන්න. ඒ දෙන්නම එහෙම වෙළඳාම් කටයුතු වල නිරත වෙලා තියෙනවා. ඒ වගේම සේරි වාණිජ්‍ය ජාතකයේදීත් කියවෙනවා වලලු වගේ ආභරණ වෙළඳාම් කරපු කණ්ඩායම් ගැන දෙන්නෙක් ගැන සඳහන් වෙලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම සංචාරක වෙළඳ කණ්ඩායම් ඉදලා තියෙනවා කරත්ත 500ක් වගේ විශාල සංඛ්‍යාවක් යොදාගෙන වෙළඳාම් කටයුතු වල යෙදුණු කණ්ඩායම් ගැන. බරණැස උදේනිය වැනි වෙළඳ නගර ගැනද සඳහන් වෙයි. බරණැස සහ උදේනිය කියන්නේ විශාල වෙළඳ නගර. බුදුහාමුදුරුව පහළ වෙන කාලේ වෙනකොට තිබුණු බරණැස උදේනිය කියන මේ ප්‍රදේශ, මේ නගර වෙළඳ නගර විදිහට තමයි පැවතිලා තියෙන්නේ. එහෙනම් අපෙන් අහන්නට පුළුවන් එකල පැවති ප්‍රධාන වෙළඳ නගර මොනවද කියලා. එම නගරවල සිය ගණන් සල්පිල් ඉදිකර තිබුණි. කඩවල් දාලා තිබිලා තියෙනවා සිය ගණනක්. වෙළඳාම් කටයුතු සිදු කරන්නට සල්පිල් වෙළඳ සැල් තිබිලා තියෙනවා සිය ගණන් විශාල වශයෙන් තිබිලා තියෙනවා. ඇතැම් භාණ්ඩ වෙළඳාම් කිරීම සඳහාම වෙන් කරන ලද වීදිද ඌ බව පෙනේ. සමහර වෙළඳ නගරවල තිබිලා තියෙනවා සමහර භාණ්ඩ වෙළඳාම් කරන්නට වෙන් කරපු වෙනම වීදි, වෙනමම ප්‍රදේශ. ඒ කියන්නේ නගරය ඇතුළෙම
දැන් අපි ලංකාවේ එක එක නගරවල එක එක වීදි තියෙනවා. ඒ වීදිවල එක එක වෙළඳාමට ප්‍රධානත්වයක් ලැබෙනවා. ඒ වගේ බරණැස උදේනිය වගේ වෙළඳ නගරවල සිය ගණන් වෙළඳ සැල් තිබිලා තියෙනවා. ඒ වෙළඳ සැල් තිබුණු වෙළඳ නගරවල සමහර භාණ්ඩ මිලදීම සඳහා මිලදී ගැනීම සඳහා වෙන් කරපු වීථි තිබිලා තියෙනවා. එහෙනම් ඒ කාලේ පැවතුණු වෙළඳ නගරවල ස්වභාවය තමයි අපි මේ කතා කරන්නේ. වෙළඳ නගර මොනවද කියලා කතා කරනවා. ඊළඟට ඒ වෙළඳ නගරවල ස්වභාවයන් මේ කතා කරන්නේ. භාණ්ඩ නිෂ්පාදනය සහ වෙළඳාම ගැන අපි කතා කරනවා කියලා කිව්වේ. එහෙනම් අවධානය යොමු කරන්න වෙළඳ නගර මොනවද? ඒ වෙළඳ නගරවල වෙළඳ සැල් පිහිටලා තිබුණු ස්වභාවය කොයි විදිහට සංඛ්‍යාත්මකව තිබිලා තියෙන්නේ? සිය ගණන් වෙළඳ සැල් තිබ්බා කියන එකෙන් කියවෙන්නේ විශාල වෙළඳ නගර කියන එක. ඒ වගේම තමයි ඒ වෙළඳ නගරවල සමහර භාණ්ඩ මිලදී ගැනීම සඳහා තිබුණු වෙනම වීථි ගැන. මල් කඩ, මස් කඩ හා සුරාසල්ද විවිධ ආහාර ද්‍රව්‍ය හා වෙනත් නිපැයුම් අලෙවි කළ ස්ථානද මෙම වීථිවල පිහිටා තිබුණේ. මේ වෙළඳ සැල් වලින් මල් වෙළඳාම් කිරීම, මස් වෙළඳාම් කිරීම, සුරා සැල්, ඒ වගේම ආහාර ද්‍රව්‍ය විවිධාකාරී ඒ වගේ දේවල් අලෙවි කරලා තියෙනවා. මොනවද? මල් වෙළඳාම් කරලා තියෙනවා, මස් වෙළඳාම් කරන තැන් තිබිලා තියෙනවා, සුරා සැල්, මත් ද්‍රව්‍ය, මත් පැන් වෙළඳාම් කිරීමට තැන් තිබිලා තියෙනවා. විවිධ ආහාර වර්ග වෙළඳාම් කිරීම සඳහා විවිධ වීථිවල වෙළඳ සැල් තිබිලා තියෙනවා. ගොඩබිම් මාර්ග ඔස්සේ සහ ගොඩබිම් ප්‍රදේශවල වෙළඳ නගරවල වෙළඳාම සිද්ධ වෙච්ච ආකාරය තමයි අපි ඒ කතා කළේ. මොනවද? විශාල වෙළඳ නගර තිබිලා තියෙනවා. ඒ වගේම කරත්ත පාවිච්චි කරලා විවිධ වෙළඳ කණ්ඩායම් මේ නගරත් එක්ක වෙළඳාම් කටයුතු වල නිරත වෙලා තිබිලා තියෙනවා. සිය ගණන් වෙළඳ සැල් ඒ වෙළඳ නගරවල තිබිලා තියෙනවා. ඒ වෙළඳ නගරවල සමහර භාණ්ඩ මිලදී ගැනීම සඳහා විකිණීම සඳහා වෙනමම වීථි වෙන් කරලා තිබිලා තියෙනවා. ඒ වෙළඳ නගරවල මල්, මස්, මත්පැන්, මත්ද්‍රව්‍ය, ආහාර වෙළඳාම් කරන ස්ථාන තිබිලා තියෙනවා. ඒ වගේ සාමාන්‍ය දැනුමක් අපිට ඇති කරගන්නට වෙනවා වෙළඳාම හා සම්බන්ධව. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච සමයේදී ගොඩබිම සම්බන්ධව තිබුණු වෙළඳ කටයුතු. ඊළඟට ජලමාර්ග ඔස්සේද වෙළෙන්දෝ භාණ්ඩ ප්‍රවාහනය කළෝය. ගංගා ඔස්සේ මෙන්ම මහ මුහුදින්ද එවැනි මාර්ග වැටී තිබුණේ. ජලමාර්ග ඔස්සේ. ඊළඟට අපි කිව්වා ජලමාර්ග ඔස්සේ වෙළඳාම් කටයුතු සිද්ධ වුණා කියලා. ගොඩබිම, දිය ගොඩ කියන දෙකෙන්ම ජලමාර්ග ඔස්සේ ප්‍රධාන වශයෙන් ගංගා ඇසුරු කරගෙන තමයි වෙළඳාම සිද්ධ වෙලා තියෙන්නේ. මුහුදත් පාවිච්චි කරලා තියෙන මුහුද ඔස්සේ 550 ජාතක පොත් වහන්සේගේ අපි දන්න ඉතා හොඳින් දන්න කාරණයක් තමයි මාතුපෝසක කියන ජාතකය. මේ ජාතක කතාවේ කියවෙන විදිහට බෝධිසත්ව පුතා තමන්ගේ වයසක මෑණියන්වත් එකතු කරගෙන මුහුද මාර්ගයේ මුහුදෙන් තමයි වෙළඳාම යන්නේ. මුහුද ඔස්සේ වෙළඳාම යද්දි තමයි කුණාටුවකට අහුවෙන්නේ. කුණාටුවකට අහුවෙලා ඒ පුතා තමන්ගේ අම්මව කරමත තබාගෙන සතියක් පිහිනලා ගොඩට ආපු බව තමයි සඳහන් වෙන්නේ. එතකොට එතනදී කියවෙනවා මුහුද ඔස්සේ වෙළඳාමේ යෙදිච්ච කණ්ඩායම් ගැන. ඊට අමතරව අපි මුලින් සඳහන් කරපු සේරි වාණිජ්‍ය කියන ජාතක කතාවේදී නීලවාහිනී කියන ගංගාවෙන් එතර වෙලා තමයි සේරි වාණිජ්‍ය සහ කච්චපුට කියන දෙන්න. බෝධිසත්ව වෙළෙන්දා තමයි කච්චපුට. සේරි වාණිජ්‍ය කියන්නේ අසත්පුරුෂ වෙළෙන්දා. මේ දෙන්න වෙළඳාමේ යන්නේ නීලවාහිනී කියන ගඟෙන් එතර වෙලා ගඟෙන් එහා පැත්තේ. එතකොට තේරෙනවා ගංගාවක් ඔස්සේ ගංගාවක් තරණය කරලා ගිහිල්ලා ගඟෙන් එහා පැත්තේ තමයි වෙළඳාම් කටයුතු කරලා තියෙන්නේ.
එහෙනම් ජල මාර්ග ඔස්සේද වෙළෙන්දෝ භාණ්ඩ ප්‍රවාහනය කරලා තියෙනවා. ගංගා ඔස්සේ වගේම මහ මුහුද ඔස්සේත් ඒ වගේ වෙළඳ මාර්ග වැටලා තිබිලා තියෙනවා. වෙළඳාම් කරලා තියෙනවා. ගංගා නදියෙහි ඉහළට සහජාන් දක්වාත් ඔන්න ජල මාර්ග ඔස්සේ තියෙන වෙළඳ මාර්ගයක් ගැන සඳහන් කරනවා. ගංගා නදියේ ඉහළ සහජාන් දක්වාත් යමුනා නදියේ ඉහළට කෝසම්බි දක්වාත් වෙළඳ මාර්ග වූයේ ජල මාර්ග දෙකක්. වෙළඳාම සඳහා යොදාගත්ත ජල මාර්ග දෙකක්. ගංගා නදියේ ඉහළ සහජාන් දක්වා වෙළඳ මාර්ගය, ඊළඟට යමුනා නදියේ ඉහළට කෝසම්බිය දක්වා වෙළඳ මාර්ගය. අපින් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ජල මාර්ග ඔස්සේ බුද්ධ කාලිනව පැවති වෙළඳාම පිළිබඳව විස්තර කරන්නට කියලා. එතකොට අපිට කියන්නට වෙනවා ජල මාර්ග මොනවද? ජල මාර්ග විදිහට පාවිච්චි කරලා තියෙන්නේ මොනවද? ගංගා ඔස්සේ සහ මහ මුහුද ඔස්සේ මේ වෙළඳාම් කටයුතු සිද්ධ කරලා තියෙනවා. වෙළඳ මාර්ග වැටලා තිබිලා තියෙනවා. ඒ විදිහේ වෙළඳ මාර්ග දෙකක් තමයි ගංගා නදී ඉහළ සහජාන් දක්වා තිබුණු වෙළඳ මාර්ගය, යමුනා නදී ඉහළ කෝසම්බි දක්වා තිබුණු වෙළඳ මාර්ගය කියලා අපිට දක්වන්නට පුළුවන්. විශාල නැව් මෙන්ම කුඩා යාත්‍රා මගින්ද භාණ්ඩ ප්‍රවාහනී කර සිදු කර තිබේ. ගොඩබිම වෙළඳාමේ යෙදෙනකොට කරත්ත පාවිච්චි කරලා තියෙනවා කියලා කිව්වා. ජල මාර්ගයේදී මොනවද පාවිච්චි කරලා තියෙන්නේ? නැව් පාවිච්චි කරලා තියෙනවා. කුඩා යාත්‍රා පාවිච්චි කරලා තියෙනවා. ජල යාත්‍රා සහ නැව් පාවිච්චි කරලා තියෙනවා වෙළඳාම් කටයුතු සඳහා. මේ වගේ ජල මාර්ගවලට සම්බන්ධ වෙච්ච වෙළඳ තොටුපොළවල් පිහිටලා තිබිලා තියෙනවා. වෙළඳ තොටුපොළවල්. ඒ කියන්නේ මුහුදට හෝ එහෙම නැත්නම් ගඟට එකතු වෙන්න තැන් තොටුපොළ. ඔබ දන්නවා තොටුපොළ කියන්නේ මොකක්ද කියලා? මිනිස්සු ඒ ජල මාර්ගයට සම්බන්ධ වෙන තැන තමයි තොටුපොළ කියලා කියන්නේ. වෙළඳ තොටුපොළවල් තිබිලා තියෙනවා. භාණ්ඩ විකිණීමටත් මිලට ගැනීමත් එම ස්ථානවලදී තොග වශයෙන් සිදුවන්නට ඇත. ඔන්න තවත් වැදගත් කාරණයක් සඳහන් කරනවා. භාණ්ඩ විකිණීමත් මිලට ගැනීමත් දෙකම මේ තොටුපොළවල් ඇසුරු කරගෙන සිදු වෙලා තියෙනවා. ඊළඟට තොග වශයෙන් භාණ්ඩ විකිණීම ඒ ස්ථානවලදී තොටුපොළවල් වලදී සිදු වෙලා තියෙනවා. ඊට පස්සේ වෙළඳාම් කටයුතු වලට ඉතාමත් වැදගත් වෙන කාරණයක් තමයි මිනුම් ක්‍රමයක්. ඒ සඳහා පාවිච්චි කරලා තියෙනවා තරාදිය, ද්‍රෝණි වගේ මිනුම් උපකරණ සහ විධිමත් මිනුම් ක්‍රම විධිමත් විදිහට මිනුම් ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. උදාහරණ විදිහට මිනුම් ක්‍රම විදිහට මොනවද පාවිච්චි කරලා තියෙන්නේ? තරාදි, ද්‍රෝණි. තරාදි පාවිච්චි කරලා තියෙනවා. ද්‍රෝණි කියලා මිනුම් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රම දෙකම පාවිච්චි කරලා තියෙනවා. කහවණු භාවිතීය වෙළඳාමෙහි සුලභ සිද්ධියක් උයේ. මුදල් විදිහට පාවිච්චි කරලා තියෙනවා ඉන්දියාවේ කහවණු. කහවණු තමයි පාවිච්චි කරලා තියෙන්නේ බෞද්ධ සාහිත්‍යයේ නිතරම. ජාතක කතාවල සඳහන් වෙන කහවණු කියන මුදල් ඒකකය. රණින් නිම වූ එම කාසි වෙසෙස ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා වළංගු වූ බව සිටිය හැකිය. කහවණු කියන මුදල් ඒකකය නිමා කරන්නේ එහෙම නැත්නම් හදන්නේ රත්තරන් වලින්. රණින් නිම වූ කියලා කියන්නේ ඒකයි. ඒ වගේම ඕනෑම මුදල් ඒකකයක් ගෙවන්න මේ කහවණු පාවිච්චි කරලා තියෙනවා. මුදල් භාවිතයේ වෙනුවට වෙළඳුන් අතරත් වෙළඳුන් හා පාරිභෝගික ජනතාව අතරත් භාණ්ඩ හුවමාරුවද පැවතින. ඒ කාලේ තිබුණු තවත් ලක්ෂණයක් තමයි වෙළෙන්දන් අතර භාණ්ඩ හුවමාරුව තිබිලා තියෙනවා. ඊට අමතරව වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් අතරත් භාණ්ඩ හුවමාරු ක්‍රමය පැවතිලා තියෙනවා. භාණ්ඩ ලබා දීලා ඒ වෙනුවට තවත් භාණ්ඩ ලබා ගැනීම. මේ ගැන ඔබ දන්නවා. භාණ්ඩ ලබා දීලා භාණ්ඩ ලබා ගන්නවා. තමන් සතු තියෙන භාණ්ඩ මොනවද තියෙන්නේ? ඒවා අනිත් අයට දීලා තමන්ට ඕන දේවල් ඒ අය ගාව තියෙන දේවල් ලබා ගන්නවා. ඒක තමයි භාණ්ඩ හුවමාරු වෙළඳාම් ක්‍රමය කියලා කියන්නේ.
අභ්‍යන්තර වෙළඳාමද එකල උසස් තත්වයක පැවැත්තේ. අභ්‍යන්තර වෙළඳාම කියලා කියන්නේ රට ඇතුලේ තිබුණු වෙළඳාමත් ඉතාමත් දියුණු මට්ටමක පැවතිලා තියෙනවා. එහෙනම් ඒ විදිහට තමයි වෙළඳාම සම්බන්ධව තොරතුරු අපිට සංක්ෂිප්තව දක්වන්නට තියෙන්නේ. දේශාන්තර වශයෙන් වෙළඳාම පැවතිලා තියෙනවා. ජල මාර්ග ඔස්සේ වෙළඳාම පැවතිලා තියෙනවා. ඊළඟට ගොඩබිම් මාර්ග ඔස්සේ වෙළඳාම පැවතිලා තියෙනවා. මොනවද ගොඩබිම් වෙළඳ මාර්ග? මොනවද ජල මාර්ග? ඒ ජල මාර්ග සහ වෙළඳ මාර්ග ඔස්සේ වෙළඳාම පවත්වනකොට තිබුණු විශේෂ දේවල්. මිනුම් ක්‍රම ඒවා අපි මතකෙහි තබා ගන්නට ඕන, කෙටි සටහනක් විදිහට හදා ගන්නට ඕන. දැන් ඔබට පැහැදිලි වෙන්නට ඇති අපි කියපු කාරණාවන් අනුව මොනවටද අවධානය යොමු කරන්නට ඕන කියලා. අනිවාර්යයෙන්ම අපි මේ සාකච්ඡා කරද්දී ඔබට පුළුවන් ලියා ගන්නට. දියගොඩ දෙකෙන්ම වෙළඳාම කරලා තියෙනවා. ඒ වගේම දේශාන්තර වෙළඳාම සිදු වෙලා තියෙනවා. ගොඩබිම් ප්‍රදේශ කියන්නේ මෙන්න මේවා. ගොඩබිම් වෙළඳාම ගැන කතා කරද්දී ප්‍රධාන වෙළඳ නගර පැවතිලා තියෙනවා. ඒ නගර මොනවද කියලා ඔබට ලියා ගන්නට පුළුවන්. ඊළඟට ජල මාර්ග ඔස්සේ වෙළඳාම සිද්ධ වෙච්ච ජල මාර්ග මොනවද කියලා ලියා ගන්නට පුළුවන්. ජල මාර්ග ඔස්සේ වෙළඳාම සිදු වෙනකොට ඒ ජල මාර්ග ඔස්සේ සිද්ධ වෙච්ච වෙළඳාමේ ස්වභාවයට වැදගත් වෙන, ස්වභාවය ගැන පැහැදිලි කරන්න වැදගත් වෙන කාරණාවන් කෙටි සටහනක් විදිහට ලියා ගන්න. වෙළෙන්දෝ රජයට බදු ගෙවූහ. වෙළඳ කණ්ඩායම් වලට සිද්ධ වුණා රජයට බදු ගෙවන්න. විදේශීය රටවල් වල ඉඳලා ආවත් ඒ රට ඇතුලේ වෙළඳාම් කළත් ඒ අයට බදු ගෙවන්න සිද්ධ වුණා රජයේ වෙනුවෙන්. ඇතැම් දේශීය භාණ්ඩ සඳහා මිල නියම කිරීමට පත් කළ රජයේ නිලධාරීහුද වූහ. සමහර භාණ්ඩ විදේශීය භාණ්ඩ විශේෂයෙන්ම මිල නියම කිරීමට විදේශීය භාණ්ඩ තමන්ගේ රටට ඉන්දියාවට අරගෙන ආවට පස්සේ ඒවට මිල නියම කරන්න විශේෂ පිරිස් ඉඳලා තියෙනවා. විශේෂ පිරිස් ඉඳලා තියෙනවා. අයකැමි කියන තනතුර ඒ සඳහා තිබුණු තනතුරක්. රජයට බදු ගෙවීමේදී විදේශීය භාණ්ඩ අරගෙන ආවට පස්සේ ඒ සඳහා මිල නියම කිරීම සඳහා කටයුතු කරපු නිලධාරියා තමයි අයකැමි කියලා කියන්නේ. හරි. වෙළඳාම හා සම්බන්ධ භාණ්ඩ බෙදා හැරීම හා සම්බන්ධ තොරතුරු තමයි අපි කතා කළේ. රජුන්, බමුණන්, වෙළඳුන්, සිටුවරුන්, ඇමතියන් වැනි සමාජයේ ඉහළ ශ්‍රේණිවල පුද්ගලයන්ටද සාමාන්‍ය පොදු මහජනතාවටද විවිධාකාර සේවාවන් සැපයීම තුළින් ආර්ථික වාසි ලබා ගැනීමෙන් ජීවත් වූ පිරිසක් ගැනද පැරණි ಭಾರತೀಯ සමාජයේ පිළිබඳ තොරතුරු වලින් දත හැකිය. අපි ශීර්ෂ 4න් 4 වෙනි ශීර්ෂයේ විදිහට කතා කළේ විවිධ සේවා කියන එක. විවිධ සේවා සපයපු පිරිසක් ඉඳලා තියෙනවා. එක එක විදිහේ සේවාවන්. අපි කතා කරනකොට ඔබට පැහැදිලි වෙවි මොනවද මේ සේවාවන් කියලා. මේ සේවාවන් රජවරුන්ට සපයපු සේවාවන් විදිහට, බමුණන්ට කරපු සේවාවන්, ඊට පස්සේ වෙළඳුන්ට කරපු සේවාවන් සහ සිටුවරුන්ට, ඇමතිවරුන්ට කරපු සේවාවන් විදිහට මේ සියලුම දෙනාට සේවාවන් සපයපු එක එක පිරිස් ඉඳලා තියෙනවා. රජවරුන්ට, බමුණන්ට, සිටුවරුන්ට, ඇමතිවරුන්ට ඒ විදිහට සේවාවන් සපයලා වාසි ලබාගෙන යම්කිසි මුදලක් ලබාගෙන යම්කිසි දෙයක් ජීවත් වීම සඳහා ලබාගෙන ජීවත් වෙච්ච පිරිස් ඉඳලා තියෙනවා. රාජ්‍ය පාලනය හා සම්බන්ධ වූ නොයෙකුත් අංශවලද රාජ්‍ය සේවයට සම්බන්ධ විවිධ අංශ තියෙනවා. ඒ අංශවලත් ඊට පස්සේ සංස්කෘතික හා කලා ශිල්ප අංශවලද සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවයේ වැනි අංශවලද විවිධ කාර්යභාරයන් ඉටු කිරීම ජීවනෝපාය කරගත්තවුන් පිළිබඳ තොරතුරු රැසක්ම බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි.
සමහර අය රාජ්‍ය පාලනයේ එක්ක සම්බන්ධ වෙලා සේවාවන් සපයලා තියෙනවා. පුරෝහිත වගේ තනතුරු ගත්තොත් රාජ්‍ය සේවයේ රජතුමාට උපදෙස් දීම සඳහා ක්‍රියා කරපු අය. ඊළඟට සංස්කෘතික හා කලා ශිල්ප අංශවල ක්‍රියා කරපු අය ඉඳලා තියෙනවා. ඊළඟට සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන සේවාවල නිරත වෙච්ච කණ්ඩායම් ඉඳලා තියෙනවා. මොනවද එතකොට? රාජ්‍ය සේවය, සංස්කෘතික සහ කලා ශිල්ප පිළිබඳ සේවාවන් සපයපු පිරිස්, ඊළඟට සෞඛ්‍ය සේවාවන් සපයපු පිරිස්, අධ්‍යාපනික සේවාවන් සපයපු පිරිස්. නැවත වතාවක් බලමු. රාජ්‍ය පාලනය හා සම්බන්ධව සේවා සපයපු පිරිස්, සංස්කෘතික හා කලා ශිල්පවල ක්‍රියාවන් සඳහා සම්බන්ධ වෙච්ච පිරිස්, ඊළඟට සෞඛ්‍ය සේවා, අධ්‍යාපන සේවා සම්බන්ධව විවිධ සේවාවන් සපයපු පිරිස්. බ්‍රාහ්මණ සමාජ ක්‍රමය අනුව වෘත්තියක් වශයෙන් උසස් තැනක පැවති රාජ්‍ය සේවයේ ශාස්ත්‍රීය වංශිකයන්ගේ උරුමයයි. බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව රාජ්‍ය පාලන කටයුතු කිරීමේ වගකීම පැවරුණේ ශාස්ත්‍රීය කියන වංශයට. ශාස්ත්‍රීය වංශයට. එම ක්ෂේත්‍රය තුළ විවිධ තනතුරුලාභීහු වූහ. රාජ්‍ය සේවය සම්බන්ධව විවිධ තනතුරු ලබපු අය හිටියා. ඔක්කොම එක වගේ තනතුරු නෙවෙයි. තමන්ගේ සේවාව ලබා දීමේදී විවිධ තනතුරු ලැබිලා තිබුණා. රාජ්‍ය සේවයේ නිරත වෙලා හිටපු අයට. අපි බලමු මොනවද ඒ කියලා. රජවරුන්ට උපදෙස් දීමේ කාර්ය කළේ පුරෝහිතයන්ය. අපි සඳහන් කළා මීට කලින්. පුරෝහිත කියන තනතුර මොකක්ද? රජවරුන්ට උපදෙස් දීමේ සේවාව සපයපු අයගේ තනතුර. පුරෝහිත කියන තනතුර. බොහෝ විට ඔවුහු බමුණෝ වූහ. ගොඩක් වෙලාවට රජතුමාට උපදෙස් දීමේ කටයුතු වල නිරත වෙච්ච පුරෝහිතයා බමුණු කුලයට අයිති කෙනෙක්. බ්‍රාහ්මණික කුලයට අයිති කෙනෙක්. ඊට අමතරව අමාත්‍යවරුද, ඇමතිවරු රාජ්‍ය පාලනය කරගෙන යාම සඳහා රජතුමාට ශක්තියක් වෙච්ච පිරිස අමාත්‍යවරු. ඊට පස්සේ සෙන්පතිවරු, විවිධ අංශවල කාර්යයන් පැවරුණු නිලධාරියෝ, රාජපුරුෂයෝ, යුද සෙබළු. හරි. එහෙනම් බලන්න රාජ්‍ය සේවය හා සම්බන්ධ සේවාවන් සපයපු අය. කවුද? රජතුමාට උපදෙස් දීපු අය පුරෝහිතයා. පුරෝහිතවරු. ඊළඟට ඇමතිවරු. ඊට පස්සේ සෙන්පතිවරු. විවිධ අංශවල කාර්යයන් පැවරුණු නිලධාරීන්, රාජපුරුෂයෝ, යුද සෙබළු. මේ කියන අය රාජ්‍ය සේවය සම්බන්ධව ක්‍රියා කරපු පිරිස්. පුරෝහිතවරු, ඇමතිවරු, සෙන්පතිවරු, විවිධ නිලධාරීන්, රාජපුරුෂයෝ, යුද සෙබළු. සේවය වෙනුවෙන් ඔහු වැටුප් හෝ නින්දගම් ලදහ. මේ අයට සමහර වෙලාවට වැටුප් ලැබෙනවා, සමහර වෙලාවට නින්දගම් ලැබෙනවා. ඒ කියන්නේ ගමක් ලැබෙනවා, එහෙම නැත්නම් ප්‍රදේශයක් ලැබෙනවා. ඒ ප්‍රදේශයෙන් ලැබෙන ආදායම, ඒ ප්‍රදේශයෙන් ලැබෙන බදු ඒ අයට පාවිච්චි කරන්නට පුළුවන්. ඒ ප්‍රදේශයේ විතරයි. රජතුමාට සේවය සැපයීම වෙනුවෙන් මේ අයට නින්දගම් ලබා දීලා තිබුණා. ඒ නින්දගම් වල අය ලබා දෙන අයබදු මේ නිලධාරීන්ට පාවිච්චි කරන්නට පුළුවන්. විවිධ ශිල්ප ශාස්ත්‍ර උගන එයින් ජීවිකා වෘත්තිය සලසා ගත්තෝද සිටියහ. විවිධ ශාස්ත්‍ර, ශිල්ප ශාස්ත්‍ර හදාරලා ඒ අනුව රාජකුමාරවරුන්ට, සිටු කුමාරවරුන්ට, බමුණු පිරිස්වලට අධ්‍යාපනය ලබා දීලා මුදල් උපයාගෙන ජීවත් වෙච්ච පිරිසකුත් ඉඳලා තිනවා. තක්සලා නුවර දිසාපාමුක් නම් බමුණු ඇදුරු පරපුර වෙතින් විවිධ කලා ශිල්ප ප්‍රගුණ කළ කුලවත් තරුණයන් ගැන නිතර සඳහන් වෙයි. තක්සලාවේ දිසාපාමුක් ආචාර්යතුමා කියන ආචාර්යවරයා ගැන බෞද්ධ සාහිත්‍යයේ නිතරම සඳහන් වෙනවා. තක්සලා නුවර තමයි ඉන්නේ. මේ දිසාපාමුක් කියන ආචාර්යවරයා ඒ විදිහට අධ්‍යාපනික සේවාවන් ලබා දීලා, ශිල්ප ශාස්ත්‍ර දරුවන්ට ලබා දීලා වැටුප් ලබාගෙන ජීවත් වෙච්ච ආචාර්ය පරම්පරාවක්.
සාමාන්‍ය ඵල සූත්‍රයේ සඳහන් වන්නේ දිවි පැවැත්ම සඳහා එසේ උගත් ශිල්පී යොදාගත් වුන් ගැන. සාමාන්‍ය ඵල කියන සූත්‍රයේ මේ ශිල්ප ශාස්ත්‍ර ලබා දුන්නු අය ගැන සඳහන් වෙනවා. ඒ අය ශිල්ප ශාස්ත්‍ර කියා දීලා තියෙන්නේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා කියලයි සාමාන්‍ය ඵල සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒ හැර වෛද්‍ය සේවයේද ඇතමුන්ට ජීවන මාර්ගයක් වූයේ වෛද්‍ය සේවය. වෛද්‍ය සේවය බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. අපි බලමු. බුදුරදුන් දවස විසූ ජීවක ප්‍රසිද්ධ රාජකීය වෛද්‍යවරයෙක්. රාජකීය ළමා වෛද්‍යවරයා කවුද? කෝමාර බච්ච ජීවක වෛද්‍යතුමා. කෝමාර බච්ච කියලා කියන්නේ ළමා විශේෂඥ වෛද්‍ය කියන අදහස. එතකොට මේ වෛද්‍යතුමා ගැන දහම් පාසල් පුංචි පන්තිවලදී අපි ඉගෙන ගන්නවා ජීවක වෛද්‍යතුමා ගැන. එහෙනම් වෛද්‍ය සේවය හා සම්බන්ධව කටයුතු කරපු අය තියෙනලා තියෙන උදාහරණය තමයි ජීවක කියන ප්‍රසිද්ධ රාජකීය වෛද්‍යවරයා. ඉතා දියුණු දේශීය වෛද්‍ය ශාස්ත්‍රයක් එකල පැවති බවද වටිනා බෙහෙත් වර්ග හා චිකිත්සා ක්‍රම තිබූ බවද පෙනේ. ගොඩක් දියුණු දේශීය වෛද්‍ය ශාස්ත්‍රයක් ඉන්දියාවේ තිබිලා තියෙනවා. ජීවක කියන ප්‍රසිද්ධ රාජකීය වෛද්‍යවරයා ඉගෙනගෙන අවසානයේදී පිටත් කරලා යවන්නේ බෙහෙතට නොගන්නා යම්කිසි දෙයක් අරගෙන එන්නට කියලා. ගහක් හෝ වැලක් හෝ කොළයක් හෝ යම්කිසි දෙයක්. ජීවක වෛද්‍යතුමාට හොයාගන්නට බැරි වෙනවා. එහෙම බෙහෙතට නොගන්නා කිසිම දෙයක්. ඒ කියන්නේ හැම දෙයක්ම බෙහෙතට ගන්නවා. ඒතරම් දියුණු මට්ටමකට දේශීය වෛද්‍ය ශාස්ත්‍රය පැවතිලා තියෙනවා. ඊට අමතරව විවිධ බෙහෙත් වර්ග තිබිලා තියෙනවා. වටිනා බෙහෙත් වර්ග. චිකිත්සා ක්‍රම, චිකිත්සක ක්‍රම පැවතිලා තියෙනවා. නැටුම් ගැයුම් වැයුම් පැවැත්වීමෙන් මහජනයා රසවත් කොට එයින් උපයාගත් ධනෙන් යැපුණ මිනිසුන්ද එකල විසූහ. නැටුම් ගැයුම් වැයුම් වගේ දේවල් ඉදිරිපත් කරලා සමාජය මිනිසුන්ව සතුටට පත් කරලා යම් කිසි මුදලක් ලබාගෙන ජීවත් වෙච්ච අය ඉඳලා තියෙනවා. ගිරග්ග සමජ්ජ නම් නාට්‍ය විශේෂයක් ගැනද කුම්භතූන කයිතාලම් නම් ක්‍රීඩාවන් ගැනද බෞද්ධ සූත්‍රවල සඳහන් වේ. ඒ විදිහේ මිනිසුන් සතුටු කරලා නැටුම් ගැයුම් වැයුම් ඉදිරිපත් කරලා ජීවත් වෙච්ච අයගේ ඒ නැටුම් දර්ශන ගැන සඳහන් වෙන්නේ ගිරග්ග සමජ්ජ කුම්භතූන කයිතාලම් ඒ වගේ නම් වලින්. ඒ වගේ නැටුම් ගැයුම් තිබිලා තියෙනවා. කෝලිත සහ උපතිස්ස කියන දෙන්නත් මෙන්න මේ ගිරග්ග සමජ්ජ කියන නාට්‍ය දර්ශනයේ නැරඹීමට ගිහිල්ලා තමයි අවසානයේදී කලකිරීමටපත් වෙලා සත්‍ය හොයාගෙන යන්නට පිටත් වෙලා ගියේ කියලා බෞද්ධ සාහිත්‍යයේදී අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මොනවද නැටුම් ගැයුම් වැයුම් විදිහට පාවිච්චි වෙලා තියෙන්නේ? ගිරග්ග සමජ්ජ කුම්භතූන කයිතාලම් වගේ ක්‍රීඩාවන් සහ කලාත්මක අවස්ථාවන්. කුලවත් ධනවත් පවුල්වලට විවිධ සේවාවන් සැපයීමෙන් දිවි රැකගත් වුන් රාශියක් ගැනද සඳහන් වේ. කුලවත් ධනවත් පවුල්වලට විවිධ සේවාවන් සපයලා ජීවත් වෙච්ච අය ගැන සඳහන් වෙනවා. මේ අය මොකද කරලා තියෙන්නේ? මොවුන්ගෙන් සමහරු සිය පරපුරට අයත් වෘත්තියෙහිම නිරත වූහ. එක එක පරම්පරාවන් තිබුණා. එහෙම නැත්නම් එක එක කොටස් එක එක සමාජ තල තිබුණා. ඒ සමාජ තලවලට අනුව තමයි ඒ අය නිරත වෙලා තියෙන. බොහෝ වෙලාවට එවැනි ශිල්ප ශ්‍රේණිවල මිනිස්සු කුලයෙන් පහත් යයි සලකන ලද. කුලයෙන් පහත් කියලා සැලකුවා. අපි මීට කලින් පාඩමකදී ඒ ගැන විස්තර කතා කරලා තියෙනවා. පහත් කුලවල හිටපු කසල සෝදනයේ යෙදුණු ඒ වගේම සොහොන් බිම් බාරව හිටපු අය ගැන එහෙම කොටස් ගැන කතා කළා. එතකොට ඒ අය විවිධ සේවාවන් උසස් කුලවලට සැපයීම තමයි කරලා තියෙන්නේ. රජකයෝ ධනවත් වංශවත් මිනිස්සුන්ගේ රෙදි පිරිසිදු කරපු අය රජක. අපි සිංහලෙන් සඳහන් කරන්නේ රඳවෝ කියලා. රඳවා කියලා කියන්නේ රෙදි සෝදන අයට. ධනවත් වංශවත් මිනිස්සුන්ගේ රෙදි පිරිසිදු
කරපු අය. කරන වෑමියෝ කෙස් රැවුළු බෑමද කොණ්ඩා සැරසීමද කරපු අය. අද වගේ බාබර් සාප්පු තිබුණේ නැහැ. මේ අය කරන වෑමියෝ රජතුමාගේ රජමාලිගාවට ඇවිල්ලා එහෙම නැත්නම් ඒ ධනවත් පවුල් වලට ගිහිල්ලා නිවෙස් වලට ගිහිල්ලා හිස රැවුල බෑමේ කටයුතු වල නිරත වෙලා තියෙනවා කරන වෑමි කියන සේවාව සපයපු අය. සන්නාලියෝ සංචාරක ජීවිතයක් ගත කරමින් ගෙන් ගෙට ගොස් ඇඳුම් මසා දුන්හ. සන්නාලියෝ කියලා කියන්නේ ගෙදරින් ගෙදරට ගිහිල්ලා ඇඳුම් මහලා දුන්නු අය. උසස්යයි සම්මත කුලවලට පාරම්පරිකව මෙහෙවර කිරීම බ්‍රාහ්මණ සමාජ ක්‍රමය අනුව උරුම වූයේ ශුද්‍රයන්ටයි. උසස් කියපු සම්මත කුලවලට පාරම්පරිකව මෙහෙවර කිරීම පැවරුණු කුලයේ තමයි පංචම කුලය සහ ශුද්‍ර කියන වර්ණය. ශුද්‍ර කියන කුලය. ශුද්‍ර කියන කුලය. ඊට අමතරව අපි මීට කලින් පාඩමේදී කතා කළා පංචමයෝ කියලා පිරිසක්. ශුද්‍ර කුලයටත් පහත් තත්වයක් ලැබිලා තිබුණු කුලයක්. කුල පහක් තමයි පංචම කුලයේ විදිහට අපි කතා කළේ. මොහු ධනවත් වංශවත් කුලවල ජනයාට මෙහෙවර කිරීමෙන් ජීවත් වූහ. මේ පංචමයෝ සහ ශුද්‍ර කියන පිරිස ධනවත් වංශවත් කුලවලට මෙහෙවර කරලා ජීවත් වෙන එක තමයි සිදු කරලා තියෙන. විවිධ ශ්‍රේණිවලට අයත් දාස දාසීහුද මේ අතර සිටියහ. දාස දාසීන් ඉඳලා තියෙනවා. දාස දාසීන් ඉඳලා තියෙනවා. සුජාතා සිටු දියණියගේ දාසී විදිහට අපි ඉගෙනගෙන තියෙනවා පුන්නා කියන දාසිය. ඒ වගේම තමන්ගේ ස්වාමියාගෙන් නිතර වද හිංසන ලැබිච්ච රජ්ජුමාලා, බෙල්ලේ ලණුවක් බැඳලා තිබුණු රජ්ජුමාලා ඒ දාසියක් තමයි දාසියක් විදිහට කටයුතු කරපු කෙනෙක්. ඒ වගේම අනාථ පිණ්ඩික සිටුවරයාගේ සිටුමාලිකාවේ දාසකම් කරපු අය ගැන සඳහන් වෙනවා. ඒ විදිහේ දාසකම් කරපු අය ගැනත් සඳහන් වෙනවා. ගංගා ආදී ජලමාර්ග වලින් මගින් එහා මෙහා කිරීමත් භාණ්ඩ ප්‍රවාහනය කළ තොටියෝ එයින් උපයා යපුනෝය. සේරිවාණි ජාතකයේදී අපි දන්නවා සේරිවාණිජ්‍ය එන්න කලින් කච්චපුට කියන වෙලෙන්දා තොටියට කහවණු 8ක් දීලා තමයි ගඟෙන් එතර වෙන්නට කියලා කියන්නේ. කහවණු 8ක් ඉතිරි කරගන්නවා. ඒ ඉතිරි කරගත්තේ අර වයසක මාතාවට කියනවා මට කහවණු 8ක් ඕන ගඟෙන් එතර වෙන්න කියලා. ගඟෙන් එතර වෙන්න කහවණු 8ක් දීලා තමයි කච්චපුට කියන වෙලෙන්දා මාරු වෙන්නේ. ගඟෙන් එතර වෙන්නේ. එතකොට ඒ තොටියට කහවණු 8 ලබා දෙනවා. එහෙනම් ගංගා ආදී ජලමාර්ග වලින් මගින් එහා මෙහා කිරීම සිද්ධ වෙලා තියෙනවා. භාණ්ඩ ප්‍රවාහනය කිරීම. රන්තලියත් අරගෙන එහා පැත්තට ගමන් කරපු සිදුවීම සේරිවාණි ජාතකයේ. වෙළඳුන්ට රැකවරණය සැලසීම, නගර සුසාන භූමිය ආදී ආරක්ෂා කිරීම කරන ලද්දේ ගුත්තික හෝ ගෝපක නමින් හැඳින් වූ මුරකරුවන් විසිනි. තවත් පිරිසක් හිටියා වෙළඳාම් කරන කටයුතු අය වලට වෙළඳාම් කරන අයට රැකවරණය සැලසපු අය, වෙළඳ නගර ආරක්ෂා කරපු අය, සුසාන භූමි ආරක්ෂා කරපු අය. මේ අය ගුත්තික කියන එහෙම නැත්නම් ගෝපක කියන නමින් හඳුන්වලා තියෙනවා. නගර ගුත්තික කියන තනතුරක් තිබිලා තියෙනවා. නගර ගුත්තික. වෙළඳුන්ට රැකවරණය සැලසීම, නගර සුසාන භූමි ආදී ආරක්ෂා කිරීම කියන දේවල් තමයි මේ ගුත්තික හෝ එහෙම නැත්නම් ගෝපක කියන අය සිදු කරලා තියෙන්නේ. නගර සෝබනීහු නීත්‍යානුකූල සීමාවන් යටතේ ධනවතුන් සතුටු කරනු පිණිස ගණිකා වෘත්තියෙහි නිරත වූහ. ගණිකා වෘත්තිය කරපු නගර සෝබිනියෝ ගැන සඳහන් වෙනවා. නගර සෝබිනියෝ ගැන. සුන්දරී කියන පරිබ්‍රාජිකාව, ඊට පස්සේ අපි ඉතාමත් හොඳින් දන්න සිරිමා කියන ගණිකාව, අම්බපාලි කියන ගණිකාව, මේ අය
නීත්‍යානුකූල සීමාවන් යටතේ ධනවත් පිරිස් සතුටු කරන්නට ක්‍රියා කරපු නගර සෝබිනියෝ විදිහට තමයි බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙන්නේ. දහස් ගණන් එක් රැයකදී උපයාගත් ප්‍රසිද්ධ ගණිකාවන් ගැනද සඳහන් වේ. එක් රැයකින් දහස් ගණනක් උපයාගත්ත පුදුම විදිහේ මුදල් ඉපයීමක යෙදිලා හිටපු බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගෙන හිටපු කෙනෙක් තමයි අම්බපාලි කියලා කියන්නේ. රජවරුද සිටුවරුද ඒ අයව සතුටු කරන්නට ක්‍රියා කරපු ගණිකාවක් තමයි අම්බපාලි කියලා කියන්නේ බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙන විදිහට. සිරිමා කාලි අම්බපාලි වැනි අය වඩාත් ප්‍රසිද්ධයි. ඔවුන් ජීවත් වූයේ නගර ආශ්‍රයෙන්. නගර ආශ්‍රය තමයි මේ ගණිකාව ජීවත් වෙලා තියෙන ගණිකා වෘත්තියේ යෙදුණු අය ජීවත් වෙලා තියෙන නගර සෝබිනියෝ සිරිමා කාලි අම්බපාලි වගේ අය ඉතාමත් ප්‍රසිද්ධයි බෞද්ධ සාහිත්‍යයේ ගණිකා වෘත්තියේ යෙදිලා හිටියා කියලා. නිමිත්ත පාඨකයෝ ජීවිතයේ විවිධ අවස්ථාවලදී අනාගත වාක්‍ය කීමෙන් හා පලාපල කීමෙන්ද සමාජයට සේවය කළහ. නිමිත්ත පාඨකයෝ විවිධ අවස්ථාවලදී අනාගත වාක්‍ය ප්‍රකාශ කරලා තියෙනවා. ඊට අමතරව පලාපල කියන්නටත් මේ නිමිත්ත පාඨකයන්ට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඊළඟට කසල සෝදකයෝ නගරවල වීථි ආදී පිරිසිදු කරපු අය. මේ හැර තවත් විවිධ වෘත්තීන්හි නියැලී ජීවිකාව සපයාගත් සේවාදායකයන් පිළිබඳ සඳහන් වේ. ඊට අමතරව තවත් විවිධ සේවාවන් සපයපු අය ගැනත් සඳහන් වෙලා තියෙනවා. රජයේද එක්තරා ප්‍රමාණයකින් ඇතැම් අවස්ථාවලදී ආර්ථිකයට සම්බන්ධ වූ බව මුලින්ම අප සඳහන් කළෙමු. රජය එක්තරා ප්‍රමාණයකින් සමහර අවස්ථාවල ආර්ථිකයට සම්බන්ධ වුණා කියලා අපි සඳහන් කළා. සමහර අවස්ථාවල එහෙම සම්බන්ධ වුණේ නැහැ කියලා අපි කතා කළා. ආර්ථික කටයුතු වලට රජය සම්බන්ධ වුණේ නැහැ කියලා. වෛශ්‍ය පිරිස් තමයි ආර්ථිකයේ සම්බන්ධව කටයුතු කළේ. හැබැයි සමහර වෙලාවට රජයේ මැදිහත් වෙලා තියෙනවා කියලා කතා කළා මීට කලින් පාඩමේදී. ගොවීහු සිය ආදායමෙන් කොටසක් බදු වශයෙන් රජුට ගෙවීමට බැඳී සිටියෝය. අපි කතා කළා ගොවීන් සහ වෙළඳාමේ ආපු සමහර අය රජයට බදු ගෙවන්න ඕනේ කියලා. එහෙනම් ගොවීන් ලොකු ගොවිබීම් තිබුණු අය රජයට බදු ගෙවන්න බැඳිලා හිටියා. එහෙත් ගංගාශ්‍රිත තොටුපොළ වලින්ද විවිධ කර්මාන්ත වලින්ද වෙළෙන්දන්ගෙන්ද රජයේ බදු අය කළේය. ගංගා ආශ්‍රිත තොටුපොළවල් වලින් විවිධ කර්මාන්ත වලින් වෙළෙන්දන්ගෙන් රජය බදු අය කරලා තියෙනවා. විදේශීය රටකින් අලවිය සඳහා භාණ්ඩ ගෙනෙන වෙළෙන්දන් පළමුව රජු හමු වී එම භාණ්ඩවලට විකුණුම් මිලක් අනුමත කරවා ගත යුතු විය. විදේශීය වෙළඳාමේ යෙදිලා හිටපු අය වෙනත් රටවල් වලින් ඒ රටට ආවම ඉස්සෙල්ලාම රජතුමා හම්බ වෙලා රජතුමා හමුවේ ඒ අරගෙන එන භාණ්ඩවලට මිල නියම කරවා ගන්නට ඕනේ. එසේ මිල නියම කරන රජයේ නිලධාරියා වණක්කු නමින් හඳුන්වා තිබේ. වණක්කු කියන නමින් හඳුන්වලා තියෙනවා අරගෙන එන බඩුවලට මිල නියම කරන කෙනා. මේ හැර රජුගේ භාණ්ඩාගාරික තනතුරු දරුවෝද අයකැමියෝද සිටියා. මම මුලින් සඳහන් කළේ අයකැමි කියලා කියන්නේ ඒ විදිහේ අයබදු පිළිබඳව සඳහන් කරපු නිලධාරියා හැටියට මෙතන සඳහන් වෙනවා වණක්කු කියලා. අයකැමි කියන්නේ එහෙනම් රජුගේ භාණ්ඩාගාරික තනතුරු දරපු අය තමයි අයකැමියා කියලා කියන්නේ. වණක්කු තමයි මිල නියම කරන නිලධාරියා විදිහට සඳහන් වෙන්නේ. හොඳයි ඒකත් නිවැරදි කරගන්න. මේ වගේ තොරතුරු වලින් රජයේ ආර්ථිකයට මැදිහත් වූ අයුරු පෙන්눔 කෙරේ. මේ වගේ දේවල් වලින් අපිට පේනවා රජයත් ආර්ථිකයට යම් විදිහකින් මැදිහත් වීමක් වෙලා තියෙනවා කියලා. මෙන්න මේ වගේ තත්වයක් තමයි බුද්ධහම
ව්‍යාප්ත වෙන කාලය වෙනකොට ආර්ථිකමය වශයෙන් සමාජීයමය වශයෙන් ඉන්දියාව තුළ පැවතිලා තියෙන්නේ. අපි කතා කළා ශීර්ෂ 4ක් යටතේ. ශීර්ෂ 4ක් යටතේ කතා කරපු තොරතුරු ගිය සතියේ ශීර්ෂ 2ක් යටතේ කතා කළා. අද දවසේ අපි තවත් ශීර්ෂ 2ක් කතා කළා. එහෙනම් කෘෂිකර්මයේ සත්වපාලනය හා දීවර කටයුතු ගැන කතා කළා. විවිධ නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිත කටයුතු පිළිබඳව අපි දැනගන්නට ඕන විශේෂ කරුණු සියල්ලක්ම මේ පාඩම ඔස්සේ කතා කළා. භාණ්ඩ බෙදා හැරීම සහ වෙළඳාම පිළිබඳව අද කතා කළේ. විවිධ සේවා සපයපු පිරිස් ගැන, විවිධ සේවාවන් ගැන, ඒ සේවාවන් වලදී මූලිකත්වය අරගෙන කටයුතු කරපු අය ගැන අපි කතා කළා. එහෙමනම් ඔබට මේ පාඩමේ තියෙන අවධානය යොමු කරන්නට අවශ්‍ය සියලුම කාරණාවන් පැහැදිලි වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැටලුව ප්‍රශ්නය අප වෙත ඉදිරිපත් කරන්නට කියලාත් ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි මේ පාඩම් අධ්‍යයනය කරද්දී අනිවාර්යයෙන්ම කෙටි සටහන් විදිහට විශේෂ කරුණු ලියා ගන්න. කවුරු හරි හදලා දුන්නු කෙටි සටහනක් බලලා අපිට මේ විදිහේ අවබෝධයක් ලබා ගන්න බෑ. එහෙනම් මේ පාඩමට සම්බන්ධ වෙලා මේ පාඩම අධ්‍යයනය කරන ගමන්ම කෙටි සටහන හදාගත්තම ඔබට ඉතාමත් හොඳින් මතකෙහි රඳවා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දහම් පාසල් අවසාන විභාගය සඳහා සාර්ථකව මුහුණ දෙන්නටත් පුළුවන්. ඒ වගේම ඉදිරියේදී ධර්මාචාර්ය විභාගයේ, ඒ වගේම දහම් පාසල් අධ්‍යාපනයට සම්බන්ධ වෙලා දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා නම් නිවැරදිව මේ විදිහට සාකච්ඡා මාර්ගයෙන් අපි දැනුම ඇති කරගන්නට ඕනේ. ඒක ඔබට ගොඩක් වැදගත් වේවි. අනාගතයේදී ඔබට සතුටු වෙන්නට පුළුවන් වේවි. මම මෙන්න මෙච්චර දේවල් දන්නවා, මේ පිළිබඳව කියවලා තියෙනවා කියලා සතුටක්, සන්තෝෂයක් ඇති කරගන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා මේ අධ්‍යයන වලට, මේ කටයුතු වලට සම්බන්ධ වුණාට පස්සේ. දැන් සෑහෙන කාලයක් දහම් පාසල් අධ්‍යාපනයට සම්බන්ධ වෙන්නට, අධ්‍යාපනික කටයුතු වලට සාර්ථක විදිහට සම්බන්ධ වෙන්නට අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ පවතිනා වූ තත්ත්වයක් එක්ක. ඒ තත්ත්වය මගහරවා ගන්නට මේ පාඩම් පෙළ ඔබට ගොඩක් වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් හෙට දවසේදී උදෑසන 9ට අපි දහම් පාසල් අවසාන විභාග පන්තියේ සාකච්ඡාව බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය 6 වෙනි දවස අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පාඩම සමගින් සම්බන්ධ වීමේ බලාපොරොත්තුවත්, ඒ වගේම සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා කියන දවස් 4ේම දහම් පාසල් අවසාන විභාගයට නියමිත පොත් 4 සාකච්ඡාවන් පැවැත්වෙන, සාකච්ඡා කරන දවස් 4 විදිහට මතක තබා ගන්න. අනිවාර්යයෙන්ම උදෑසන 9 වෙනකොට අපි පාඩම් ආරම්භ කරනවා. එහෙමනම් ඊළඟ දවසේ හමුවීමේ, හෙට දවසේ හමුවීමෙන් බලාපොරොත්තු වෙන මේ පාඩමෙන් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.